समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु संघमुक्तं धम्मश्रवण कालो अयं बधन्ता धम्मश्रवण कालो अयं बधन्ता धम्मश्रवण कालो अयं बधन्ता नमो तस् भगवतो अरहतो सम्मा संबुද්දස්ස नमो तस् भगवतो अरहतो सम्मा संबुද්දස්ස नमो तस् भगवतो अरहतो सम्मा संबुද්දස්ස ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත කාරුණික පින්වත්නි අද උතුම් පුරපසළොස්වක පොහොය දවසේ අපි කවුරුත් උත්සාහ දරනවා බෝසතාණන් වහන්සේ විසින් 20 අසංඛේය කල්පලක්ෂයක් තිස්සේ පාරමිතා පුරලා මේ සියලුම ලෝක සත්වයා කෙරෙහි මහත් අනුකම්පාවෙන් යුක්තව උන්වහන්සේ අවබෝධ කරගන්නට යෙදුණු ස්වයන් භූ ඥානයෙන් අවබෝධ කරගන්නට යෙදුණු ඒ උතුම් ධර්මය මේ ලෝක සත්වයාට මහා අනුකම්පාවෙන් දේශනා කරන්නට යෙදුණා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් සද්ධර්මය ශ්‍රවණය කරලා ඒ සද්ධර්මය මානසිකාරය කරලා ඒ ධර්මය ප්‍රායෝගික කිරීම තුළින් අනන්ත අප්‍රමාණ මනුෂ්‍යයන් දෙවිවරු බ්‍රහ්මයෝ මේ සංසාර දුකෙන් අත මිදුණා මාර්ගඵල අවබෝධ කරගන්නට යෙදුණා. එතකොට අපටත් මේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයකට හිමිකම් කියන්න ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයකට උරුමකම් කියන්න ලැබිච්ච කාලවකවානුවක් තමයි අපිටත් මේ තියෙන්නේ. ඒ නිසා අපි හැමදෙනාම දැඩි උත්සාහයක් අදිෂ්ඨානයක් ඇතිව වෙසක් පුරපසළොස්වක පොහොය දවස නිමිති කොටගෙන ඒ සම්බුදු තෙමගුල සිහිපත් කර ගනිමින් එදා බෝසතාණන් වහන්සේ විසින් සියලුම කෙලෙසයන් දුරු කරලා අදවන් පුරපසළොස්වක පොහොය දවසක උතුම් සම්මා සම්බුද්ධ බවට පත් වුණා. ඒ නිසා ඒ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ ඒ අවබෝධ කරගන්නට යෙදුණු ඒ ධර්මය අපිට අහන්න ලැබුණු නිසා අපිත් අදිෂ්ඨානයක් කරගෙන වීරියක් ඇති කරගෙන කෙසේ හෝ තම තමන්ගේ චිත්තසංතානයන් තුළ සකස් වෙමින් එන ඒ කෙලෙසයන් ප්‍රහාණය කරන්න වෑයම් කරනවා කියලා ඒ කෙලෙසයන් ප්‍රහාණය කරන්න අදිෂ්ඨානයක් උත්සාහයක් දරනවා කියලා හිත තුළ පින්වන්දි මහා ශක්තියක් ඇති කරගන්න.
මොකද මේ ලෞතුරා ශාසනය කියලා කියන්නේ පින්වත්නි අපිට මේ වැඳුම් පිදුම් කර කර යන්න පුද පූජා කර කර යන්න ඒ සඳහා පමණක් තියෙන ශාසනයක් නෙමෙයි. මේ ලෞතුරා ශාසනය කියන්නේ සත්වයන්ගේ සංසාර දුක්ගිනි ටික නිවා ගන්න තියෙන සනසීමක් ලබා ගන්න තියෙන උතුම් ශාසනයක් තමයි මේ ලෞතුරා ශාසනය කියන්නේ. එනිසා මේ ශාසන ප්‍රතිපදාව තුල අපිට නිවන් සාක්ෂාත් කරගන්නට නම් කළ යුතු දේ තියෙන්නේ ආශ්‍රවයන් ප්‍රහාණය කිරීම, කෙලෙස්යන් ප්‍රහාණය කිරීම. ගැන කෙලෙස් ප්‍රහාණය වුණොත් තමයි නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි බොහෝ අය උත්සාහ දරනවා සීලය ආරක්ෂා කරගන්න නිවන් දකී කියලා. සමාධිය උපදවා ගන්න උත්සාහ දරනවා නිවන් දකී කියලා. භාවනාව සාම්ප්‍රදායික විදියට භාවනාව දියුණු කරගන්න බලනවා නිවන් දකී කියලා. පින්වත්නි නිවන් දකින්නේ සීලය පරිපූර්ණ කළ පමණටවත් සමාධිය දියුණු කළ පමණටවත් භාවනා කළ පමණටවත් නෙමෙයි. නිවන් දකින්න නැවත නූපදින්න ඉපදීමෙන් අත මිදෙන්න තියෙන ඉපදීමෙන් අත මිදෙන්නේ කෙලෙස් ප්‍රහාණය වීම නිසායි. එහෙනම් දැන් හොඳට දකින්න ඕන සීලයෙන්වත් සමාධියෙන්වත් භාවනාවෙන්වත් නිවන් දකින්න කියන එකක් නෙමෙයි. අපි නිවන් දකින්න නම් නිවන් දකින්න අපි සැනසීමක් ලබනවා කියන එක නිර්ණය වෙන්න ඕන අපේ සිත්වල කෙලෙස්යන් ප්‍රහාණය වෙන තරමට, කෙලෙස්යන් දුරු වෙන තරමට, ආශ්‍රවයන් දුරු වෙන තරමට. ආශ්‍රවයන්ගේ දුරු වීමයි නැතිවීමයි නිවන. ආශ්‍රවයන් ඡය වීමයි නිවන. රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය ඒ ඡය වීම තමයි නිවන බවට පත් වෙන්නේ. එහෙනම් ඒක ඡය වෙන්න ආශ්‍රවයන් දුරු වෙන්න ඕන, ඡය වෙන්න ඕන. හැබැයි එතකොට ඔබ වැරදි විදිහකට අදහස ගන්න එපා. සීලය එපා කියලාවත්, සමාධිය එපා කියලාවත්, භාවනාව එපා කියලාවත් නෙමෙයි. පින්වත්නි සීලය ආරක්ෂා කළ පමණින් නිවන් දකින්නේ නැහැ. එහෙම නිවන් දකින්නව නම් නිවන් දකින්න තිබ්බේ භාග්‍යතුන් වහන්සේටත් ප්‍රථමයෙන් ආලාර කාලාමල උද්දකරාමල. ධ්‍යාන වලින් නිවන් දැක්කනම් නිවන් දකින්නෙත් එහෙනම් ඒ අයමයි. උද්දකරාමල ආලාර කාලාමල. එතකොට ඒ අය ඔය සීලය, සමාධිය, භාවනාව සිද්ධ කරා. හැබැයි ඒ අය නිවන් දැක්කේ නැහැ. ඒ අය මාර්ගඵල ලැබුවේ නැහැ. ඇයි හේතුව? ආශ්‍රවයන් දුරුුනේ නැති නිසා. කෙලෙස්යන් ප්‍රහාණය වුණේ නැති නිසා. එහෙනම් පින්වත්නි අපි මේ ලෞතුරා ශාසනය තුල කරන්ට ඕන කෙලෙස්යන් දුරු වෙන වැඩපිළිවෙලා. එතකොට එහෙමනම් දැන් සීලය දැන් තෙන්දී ඔබට සීලය ආරක්ෂා කරන්න එපා කියන එකක් නෙමෙයි. ඔබ දැන් සීලය තුල පිහිටලා
ඒ කටයුතු කරනකොට එතෙන්දී ඔබ සිහිය, කල්පනාව, නුවණ, දැක්ම යොමු කරගන්න ඕන. ඔබ දැන් සීලය ආරක්ෂා කරනවා, සීලයක පිහිටලා කටයුතු කරනවා. කුමක් අරමුණු කරගෙනද? ආශ්‍රවයන් ප්‍රහාණය වීම අරමුණු කරන්න. කෙලෙස්යන් දුරු වීම අරමුණු කරන්න. සමුදය සත්‍ය දුරු වීම අරමුණු කරන්න. තමයි සීලය ඕගොල්ලෝ ආරක්ෂා කරන්න ඕන. එහෙම නැතුව ආරක්ෂා කරන සීලයෙන් පින්වන්දි පුජ්‍යල භාවයක් තමයි නිර්මාණය වෙන්නේ. එහෙම නැතිව ආරක්ෂා කරන සීලය තුල මමත්වය තමයි ගොඩ නැගෙන්නේ. ආත්ම දෘෂ්ටිය තමයි ගොඩ නැගෙන්නේ. එතකොට ඒ සීලය තුල පුජ්‍යලයා නිරෝගී සම්පatti දීර්ඝායුෂ ඇති සුගති උපතකට නැවත සුගති උපතකට යන්න ඒ සීලය උපකාර වෙයි. හැබැයි එතකොට ඒ සීලය නැවත සුගති උපතකට යන්න උපකාර වෙනව නම් මේ ශාසනයේ ප්‍රධාන අරමුණට ඒක දැක්කේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ පින්වත්නි, මාගේ ශාසනය සීලය අරමුණු කරගෙන නෙමෙයි, සමාධිය අරමුණු කරගෙන නෙමෙයි, ඥාන දර්ශන අරමුණු කරගෙන නෙමෙයි, ප්‍රඥා විමුක්තිය අරමුණු කරගෙනයි. හැබැයි එතකොට ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ නම් සීල් සමාදන් වෙන්න එපා කියන එකක්ද? නෑ. දැන් සමහර උදවියක් ඉන්නවා, එයාලා සීලය විතරක් ආරක්ෂා කරගන්නවා. අනේ එයාලා දන්නේ නෑ මේ සංසාර ගමන හැදෙන වැඩපිළිවෙල දන්නේ නෑ. එයාලා ඒක දන්නේ නෑ. එයාලා හිතන් ඉන්නේ පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරගත්තොත් බොහොම ශ්‍රේෂ්ඨයි, ඒ හොඳටම ඇත කියලා. හැබැයි ඔබ පන්සිල් දස සිල් ආරක්ෂා කළා කියලා ඒක හොඳයි, ශ්‍රේෂ්ඨයි. ඔබ බුද්ධ ශාසනය තුල කළගත යුතු ප්‍රධාන මෙහෙය කෙරෙන්නේ නැහැ. පින්වත්නි, අටසිල් අබුද්ධෝත්පාද කාලවලත් ඒ සීලයන් ආරක්ෂා කළා. කිසිදු කෙනෙක් මාර්ගඵලයක් ලැබුවේ නැහැ. ඇයි හේතුව? ඒ ආරක්ෂා කරන සීලය තුල තමන්ට සුගති උපතක්, සුගතියක් සකස් වෙන්නේ. හැබැයි බුද්ධ ශාසනය තුල ඔබ සීලයක් ආරක්ෂා වෙනව නම් පරිපූර්ණ විදිහට ඔබට ඉපදීම අත මිදෙන්න ඕන. ඇයි පියන්නේ? ලෝභය, ද්වේෂය, මෝහය කියන්නේ අකුසල් මුල්. අකුසල් මුල්. එතකොට එහෙනම් ලෝභ, ද්වේෂ, මෝහ අකුසලයන් දුරු වෙනකොට තමයි ඔබට ඇත්තටම සීලයක්, සැබෑ සීලයක පිහිට රැකවරණය ලැබෙන්නේ. එතනින් මෙහා ඔබ දැන් බොරු කිව්වොත් පව් සිද්ධ වෙයි. ඒ නිසා දැන් මේන්න මුසාවාදා, වේරමණී, සික්ඛාපදං කියන සිල්පදේ ආරක්ෂා කරනවා, බොරු කියන්නේ නැහැ. හැබැයි දැන් එතකොට මේ බොරු කියන්නේ නැත්තේ තමන් මේක කරොත් තමන්ට අහිතකර විපාකයක් අනාගතයේ ලැබෙනවා. ඒ නිසා දැන් මෙතන තියෙන්නේ මොකද්ද? ලෝභය සකස් වෙලාද නැද්ද? ලෝභ හිතක් සකස් වෙලා. එතකොට බැඳීමක් සකස් වෙලා. එහෙනම් අකුසල මූලයක මත පිහිටලා තමයි ඔබ මේ සීලය ආරක්ෂා කරන්නේ. මං කියන එක වැරදි විදිහට දැනගන්න එපා. යටින්ම තියෙන අකුසල මූලයක්. අකුසල මූලයක පිහිටලා තමයි ඔබ සීලය ආරක්ෂා කරන්නේ. ඇයි මොකක්ද අකුසල මූලයක් කියන්නේ? අකුසල මූලය. මේ සීලය ආරක්ෂා කළොත් මට දීර්ඝායුෂ නිරෝගී සම්පන්නිය ලැබෙනවා. ඊළඟ භවයේ මට හොඳ උපතක් සකස් වෙනවා. එතකොට බැඳීමක්ද නැද්ද?
බැඳීම. එතකොට ඒ බැඳීම තියෙන තැන ලෝභ හිතක් අනුසය වශයෙන් තියෙනවද නැද්ද? තියෙනවා. ඒ නිසා ලෝභය මත පිහිටලා දැන් ආත්ම දෘෂ්ටිය මත පිහිටලා මමත්වය දැඩිව උපාදාන කොටගෙන තමයි ඒ සීලය ආරක්ෂා කරන්නේ. අන්න එතකොට ඔබ ඒ සීලය ආරක්ෂා කරන එක සම්මතයෙන් හොඳයි. හැබැයි එහෙත් ඔබ ශ්‍රේෂ්ඨ වෙන්නේ බුද්ධ ශාසනය තුල සැබෑ සීලයක පිහිට රැකවරණ ලැබෙන්න නම් ආන්නර ඇතුළෙන්ම බැඳිලා තියෙන ඇතුළෙන්ම දැන් ඔබ බැඳිලා තියෙනවනේ හිත තුල ලෝභ හිතක්. ආන්නේ ඇතුළෙන්ම බැඳී තියෙන ලෝභ සිත දකින්න පුළුවන්කම තියෙනවා ඒ ආත්ම දෘෂ්ටියෙන් තොරව. දැන් බලන්නකෝ ඕගොල්ලෝ දැන් දැන් සමාධියක් වඩනවා. ආත්ම දෘෂ්ටිය මත ඉඳලා සමාධියක් වඩනවා ආත්ම දෘෂ්ටිය මත ඉඳලා. ඒ ආත්ම දෘෂ්ටිය මත ඉඳලා සමාධිය වඩලි ඉවරලා මේන්න පොඩි සනසීමක් ලැබෙනවා. ආයතන ටික යම් මට්ටමකට සම්වර වෙනවා. හිත එක්තැන් වෙනවා. එතකොටම හරිම සතුටක් සනසීමක් ලැබෙනවා. අන්න ඒක උපාදාන කරනවා ඒකට බැඳෙනවා හරි පුදුම විදියට. ඇයි ඒකට බැඳෙන්නේ? එයා ලෝභ හිතක් මත පිහිටලා තමයි දැන් මේ සමාධිය වඩන්නේ. බැඳීමක් මත පිහිටලා තමයි මේ වඩන්නේ. ඒ කියන්නේ පින සංස්කාර මත පිහිටමින් මේ සංස්කාර මත පිහිටමින්. එතකොට ඔබට එවැනි ආරක්ෂා කරන සීලෙන් ලැබෙනවා බැඳීම හේතු කොටගෙන සීලය ආරක්ෂා කරන නිසා ඒ හේතු කොටගෙන ලැබෙනවා සංස්කාර. ඒ සංස්කාර පුඤ්ඤාභි සංස්කාර. එතකොට දැන් ඔබ භාවනාවක් කරනවා. භාවනාව කරලා ධ්‍යානයක් ලබනවා. ඒ ධ්‍යානයත් ලැබලා තියෙන්නේ මේ බැඳීම මුල් කොටගෙන මමත්වයේ මුල් කොටගෙන ඒ සම්බන්ධ කරගෙන ඒවත් එතකොට ඒ භාවනා කරා ඒ ධ්‍යානය මත આવොත් මොකද්ද? ඒව මොන සංස්කාරද? ඒව අන්න ආනෙන්ජාභි සංස්කාර. ඒ සංස්කාර සකස් වෙනවා. එතකොට එහෙනම් අන්න බලන්නකෝ දැන් ඕගොල්ලෝ ඒ ධ්‍යාන ලැබලා ධ්‍යාන සිත තුල පරිහරණය කරනකොට ආනෙන්ජාභි සංස්කාර සකස් වෙනවා. ඊට පස්සේ ඕගොල්ලෝ කරපු දානයක් පිළිබඳ දුන්නු දානයක් පිළිබඳ සීලයක් පිළිබඳ ආරක්ෂා හිත බැඳුණු හිතින් පවත්වමින් ඒ විදිහට කටයුතු කරන්න පටන් ගත්තොත් සකස් වෙන මොකද්ද? පුඤ්ඤාභි සංස්කාර. එතකොට පින්වන්නේ පුඤ්ඤාභි සංස්කාර සකස් වෙන්නේ බැඳිලා. ධ්‍යාන ලැබලා ආනෙන්ජාභි සංස්කාර සකස් වෙන්නේ බැඳිලා. බැඳීම නිසා. එතකොට ඕගොල්ලෝ කතා කරන්නේ නිකාම මේ දන්නේ නැති අය විදියටම ඉන්න එපා. මේ එතකොට ආනෙන්ජාභි සංස්කාර සකස් වෙන්නේ බැඳිලා. එතකොට එහෙමනම් ඒ පුඤ්ඤාභි සංස්කාර ආනෙන්ජාභි සංස්කාර සකස් වෙනවා නම් ඒ සකස් වෙන සංස්කාර සකස් වෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව පත්‍ය සංඛාරා. එතෙන්දී එහෙනම් අවිද්‍යාව මූලික කොටගෙන මේ සංස්කාර හටගත්තා. එතකොට ඒ සංස්කාර වලට සම්මත ඉපදීමක් තියෙනවා. පරමාර්ථ ඉපදීමකුත් තියෙනවා. ඒ දිගින් දිගටම සංස්කාර සකස් වෙනවා. එතකොට දිගින් දිගටම සංස්කාර සකස් වෙනවා. එතකොට ඒ සංස්කාර තමයි උපාදාන කරලා තියෙන්නේ. දැන් පින උපාදාන කරලා හදන සංස්කාර නිසා පුඤ්ඤාභි සංස්කාර. පව උපාදාන කරලා හදන සංස්කාර නිසා අපුඤ්ඤාභි සංස්කාර. ධ්‍යාන උපාදාන කරලා හදන සංස්කාර නිසා ආනෙන්ජාභි සංස්කාර. එතකොට පින්වත්නි දැන් මේ සංස්කාර සියල්ලම අවිද්‍යාව හේතු කොටගෙන
අවිද්‍යා පත්‍ය සංඛාරා. සියල්ල අවිද්‍යාව හේතු කොටගෙන. සියලු සංස්කාර අවිද්‍යාව හේතු කොටගෙන. එතකොට එනම් මේ අවිද්‍යාව හේතු කොටගෙන හටගන්න මේ සංස්කාර නිසා උපදිනවා. මේ අවිද්‍යාව හේතු කොටගෙන හටගන සංස්කාර නිසා උපදිනවා. හැබැයි මෙතන මෙහිම තේරුම් ගන්න. ඒ සංස්කාර නිසා උපදිනවා මිසක් පින නිසා උපදිනව නෙමෙයි. ධ්‍යාන නිසා උපදිනව නෙමෙයි. පව නිසා උපදිනව නෙමෙයි. පින නිසා මනුස්ස දිව්‍ය ලෝක උපදිනව නෙමෙයි. ධ්‍යාන නිසා මේ ගිහිල්ලා ඒ බ්‍රහ්ම ලෝකවල උපදිනවා නෙමෙයි. අපුඤ්ඤාභි සංස්කාරය නිසායි. පුඤ්ඤාභි සංස්කාරය නිසායි. ආනෙන්ජාභි සංස්කාරය නිසායි උපදින්නේ. දැන් තේරෙනවද? ඒ සංස්කාරය නිසායි උපදින්නේ. එතකොට ඒ සංස්කාර හටගන්නේ කොහේද? මේ සිතිවිල්ලක. සිතිවිල්ලක තමයි ඒ සංස්කාර හටගන්නේ. හිතේ තමයි මේ සංස්කාර හටගන්නේ. එහෙනම් මේ හිතේ හටගන්න ඒ සංස්කාරවල ශක්තිය මත තමයි ඔබට ඉපදීම සකස් වෙන්නේ. පව් වැඩේ කරනකොට එයා හිත තුල පිළියෙල කරනවා අපුඤ්ඤාභි සංස්කාර. එතකොට ඒ හිත තුල දැන් බලන්න පුජ්‍යලයා මැරෙනව නෙවෙයි. එතකොට අර කරපු අපුඤ්ඤාභි සංස්කාරය මැරෙනවද? මැරෙන්නේ නැහැ නෙවෙයි. ඒක හිත තුලනේ. එතකොට ඒක විඥාන ශක්තිය තුලනේ. එහෙනම් පුජ්‍යලයා මැරුණා. ඒ රැස් කරගත් අපුඤ්ඤාභි සංස්කාරය විඥාන ශක්තිය තුල ක්‍රියාත්මක වෙනවා. දැන් මේක මැරෙනකොට අන්න සතර අපාය උපතට මේ කය මැරුණා. සතර අපාය උපතට ක්‍රියාත්මක වෙන්නේ මේ සංස්කාර ධර්මය. නැතුව එයාට මෙහි ඉඳලා සතර අපායට යන්න පුළුවන්ද? දැන් මෙතන මැරුණු කෙනාට කකුල් දෙකෙන් යන්න පුළුවන්ද මේ සතර අපායට? දැන් මෙතන පින් කරපු කෙනාට එයාට කකුල් දෙකෙන් යන්න පුළුවන්ද දිව්‍ය ලෝකෙට? යන්න පුළුවන්ද? බෑ බෑ. එයා මෙතනින් මැරෙනවා. මැරෙනකොට අන්න විඥාන ශක්තිය තුල කර්ම තිබුණොත් ඉතුරු කරගෙන කර්ම තිබුණොත් විඥාන ශක්තිය තුල ඉතුරු කරගෙන පුඤ්ඤාභි හෝ වේවා අපුඤ්ඤාභි හෝ වේවා ආනෙන්ජාභි හෝ වේවා ඉතුරු කරගෙන තිබුණ කියන්නේ උපාදාන කොටගෙන තිබුණ නම් ඒ උපාදාන හේතු කොටගෙන ඊට අනුරූප උත්පත්තිය සකස් වෙනවා. ඊට අනුරූප උත්පත්තිය සකස් වෙනවා. දැන් මොකද පින්නදී කෙනෙක් මේ ජීවත් වෙනකොට පවුම කරන්නේ නැහනේ. පිම්ම කරන්නේ නැහනේ ගොඩක් අය. ධ්‍යාන වල වඩන්නේ නැහනේ ගොඩක් අය. බොහෝ අය එක එක විදිහට අනුපාත විදිහට වෙනස් වෙමින් ක්‍රියාත්මක වෙනවා. හැබැයි එතකොට මෙයාගේ විඥාන ශක්තිය තුල ওই සංස්කාර වර්ග තියෙනවද නැද්ද? තියෙනවා. අන්න එතකොට මේ කය බිඳෙන්න හදන වෙලාවට පින්වත්නි මේ කය බිඳෙන්න හදන වෙලාවට මොකද වෙන්නේ? ආන්න යාගේ අර විඥාන ශක්තිය තුල තියෙන බහුල වශයෙන් භාවිතා කරන ලද ආන්න ඒ කර්ම ශක්තිය තමයි උඩට මතුවලා එන්නේ. එතෙන්දී ඒ ශක්තියෙන් මේ විඥාන ශක්තිය අරගෙන යනවා ඊට අදාළ උපතකට. ඊට අදාළ ප්‍රතිසන්දියකට. නැත්තම් පින්නදී ඔබ පින් කරා කියලා පිනෙන් දිව්‍ය ලෝකෙ ගෙනියන්නේ නැහැ. පුඤ්ඤාභි සංස්කාර සකස් වෙන්න ඕන. ඒකනේ කියන්නේ දානයක් දුන්න නම් දුන්නු දානය ගැන නැවත සිහි කරන්න. ඇයි නැවත දුන්නු දානය ගැන සිහි කරනකොට මොකද්ද වෙන්නේ? උපාදාන වෙනවද නැද්ද? බැඳෙනවද නැද්ද? බැඳෙනවා. උපාදාන වෙනවද නැද්ද? උපාදාන වෙනවා. දැන් ඒ උපාදාන වෙනකොට බැඳෙනකොට මොකක්ද ඇති වෙන්නේ? සංස්කාර. ඒ මොන සංස්කාරද දැන් නිපද වෙන්නේ? පුඤ්ඤාභි සංස්කාර. එතකොට අන්න මෙයා දිගින් දිගට මෙයා රැස් කර ගන්නවා පුඤ්ඤාභි සංස්කාර. එතකොට මෙයා කය බිඳෙනකොටම
ඒ සංස්කාරවල ශක්තිය මත එයා දිව්‍ය මනුස්ස ලෝකයක උප්පත්තිය ලැබෙනවා. නැතුව එයාට ඕන තැනකට සම්මතයෙන් මේ කකුල් වලින් යන්න, වාහනයක නැගලා යන්න එහෙම පුළුවන් කමක් නැහැ. එන යන්නේ ඒ ශක්තිය මත. එතකොට ඒ ශක්තිය මත මම දැන් කියන එක තේරෙනවද? එනි ධ්‍යාන ලබනකොට භාවනා කරලා ලෞකික ධ්‍යාන ලබන කට්ටිය ඔය ධ්‍යානය මතම ඉද්දි මරුණොත් එයාලා ඊට අනුරූපව බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා උප්පත්තිය ලබනවා. එතකොට ඔන්න මම දැන් ඔය කිව්වේ සරල දෙයක්. එතකොට එහෙනම් පින්වත්නි දැන් අපි සීලාදී ගුණ ධර්මයක් ආරක්ෂා කළොත් බැඳිලා සංස්කාර සකස් වෙනවද නැද්ද? සකස් වෙනවා. ධ්‍යාන ලැබුවොත් දැන් භාවනා කරලා ධ්‍යාන ලබනවා බැඳිලා සංස්කාර සකස් වෙනවද නැද්ද? සකස් වෙනවා. එතකොට මේ සංස්කාර වලට මොකද වෙන්නේ? ඉපදීමක් තියෙනවද නැද්ද? ඇයි බීජය තියෙනවා. එතකොට ඒ බීජයට අදාළ කොතන හරි තැනක මේක ප්‍රරෝහණය පැලවෙනවා. ඒ කොතන හරි තැනක මේක පැලවෙනවා. ඒ පැලවුණාට පස්සේ බීජය පැලවුණොත් වතුර නැතිවත් වෙන්න වෙලා වන සතුන් කඩන්නත් පුළුවන්. හුලඟට බිඳෙන්නත් පුළුවන්. ජල කැලීමට ගහගෙන යන්නත් පුළුවන්. මිනිස්සු ඇවිල්ලා කපලා දාන්නත් පුළුවන්. මං කියන එක නොතේරෙන්නත් පුළුවන්. තේරුන්නේ නැහනේ. ඒ කියන්නේ දැන් මොකද කිව්වේ? දැන් ඒ එදා පෙර සසරේ අපි කරපු පුණ්‍ය ශක්ති කර්ම ශක්ති ටිකක් නිසා ඒ සංස්කාර ටිකක් නිසා තමයි අද අපි මේ මනුස්ස ලෝකෙ මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එතෙන්දී ඒ කර්ම ටිකක් රැස් කරලා කර්ම ශක්තියෙන් තමයි දැන් මෙතෙන්ට ගෙනාවේ. දැන් ඔන්න මෙතෙන්ට ගෙනාවට පස්සේ දැන් බීජය පැලුණා. දැන් නැවත භවයක් හට ගත්තා සම්මතයේ. සම්මතය තුල භවයක් මේක හටගෙන දැන් මනුස්ස ආත්මයක් දැන් සකස් වෙලා තියෙනවා. දැන් එතකොට මොකද වෙන්නේ? කොරෝනා එන්න පුළුවන්. ජල ගැලීම් එන්න පුළුවන්. සුලිසුලන් එන්න පුළුවන්. එතකොට සර්පියෝ දෂ්ට කරන්න පුළුවන්. මං කියන්නේ තේරෙනවද? එතකොට ඒ අය මේක පැලවුණු පැලවුණා නම් පැලවුණු එකට ස්වභාවික ඒ ලැබෙන දේවල් ටික ලැබෙනවා. ඒක කිසි කෙනෙකුට වෙනස් කරන්න බෑ. ඇයි පැලවෙච්ච නිසා. සමහර වෙලාවට දැන් මේ පැලවෙන ශාකවලට බීජවලට එක එක ඌනතාවයන් ඇති වෙන්න පුළුවන්. මොනව කරන්නද? ඒක එහෙම තමයි. එතකොට මේකේ දෝෂේ කාගේද? ආන්න ඔබමමනේ පින්වත්නි මේ බීජය සකස් කරගත්තේ. එතකොට මේක ඊට එහාදී මේ බීජය මේ ප්‍රරෝහණය වෙන්න නොදී මේ බීජයේ ශක්තිය අයින් කරගත්තා නම් මේ ශක්තිය නොතිබුණා නම් එහෙනම් පැලෙන තැනක් ඇත්තේ නැහැ. එතකොට පැලෙන තැනක් ඇත්තේ නැහැ. පැලෙන තැනක් ඇත්තේ නැත්නම් මේ මොකක්වත් ප්‍රශ්නයකට අපිට උත්තර ඇත්තේ නැහැ. ප්‍රශ්නත් නැහැ, උත්තරත් නැහැ. ඇයි ඒක එහෙම දෙයක් ඇත්තේ නැහැ. එහෙනම් දැන් අද ඔබ අවිද්‍යාව මූලික කොටගෙන කුමන කර්ම රැස් කෙරුවත්, පාප කර්ම රැස් කෙරුවත්, පුණ්‍ය කර්ම රැස් කෙරුවත්, ආනන්ජාභි සංස්කාර රැස් කෙරුවත්, ඒ රැස් කරන කුමන සංස්කාරයකට උවද ඔබට නැවත උපතක් සකස් වෙනවා. එහෙම උපතක් නැවත සකස් වෙනවා. එතකොට ඔන්න බලන්නකෝ දැන් බුදුරජාණන් වහන්සේගේ මූලික දේශනාව මොකද්ද? ඉපදීම දුකයි. ආන්න බලන්නකෝ. මහණ ඉපදීම දුකයි. දැන් ඔයගොල්ලෝ හොඳට තේරුණා ඉපදීම දුකයි. දැන් මොකද්ද දැන් බුදුහාඳුරේ මේ මූලික දේශනාව ඉපදීම දුකයි. එහෙනම් ඉපදීම දුක නම් මොකද්ද කියන්නේ? ඉපදීමෙන් අත මිදෙන්න. එන්නේ ඒ කියන්නේ මම අර ඔබට දැන් බීජයක් ගැන කිව්වගේ එහෙනම් ප්‍රරෝහණය දුකයි. ඒතින් ප්‍රරෝහණය වුණාට පස්සේ විවිධ ඒවට මුණ දෙන්න වෙනවා. එහෙනම් ඉපදීම දුකයි. දැන් එහෙනම් ඔබට තියෙන්නේ මොකද්ද? ඇයි ඉපදුනේ මොකෝ මේ?
අන්න ඉපදුනේ ආන්නර ශක්තිය නිසා. මොන ශක්තියද? කර්ම ශක්තිය. කර්ම ශක්තිය නිසා. එතෙන්දී කර්ම ශක්තිය ඒකට එකතු කරුවේ කොහොමද? දැන් කර්ම ශක්තිය. අන්න දැන් ඔබ කර්ම ශක්තිය එකතු කරුවා, සංස්කාර සකස් කරුවා. ඇයි දැන් මේක ඉපදීම දුක නම් ඉපදීම ඇති වෙන ශක්තිය ඇති කරුවේ ඇයි? ඉපදීම ඇති වෙන කර්ම ඇති කරුවේ ඇයි? අන්නේ ඉපදීම දුක බව ඇත්ත බුදුවරේ දේශනා කළ නිසා අපි එහෙම හිතනවා. හැබැයි ඉපදීම ඇති වෙන කර්ම හදන්නේ ඇයි? අවිද්‍යාව නිසා පින්වත්නි. නොතේරෙන නිසා, චතුරාර්ය සත්‍ය නොදන්න නිසා, චතුරාර්ය සත්‍ය නොදකින නිසා. ඇයි? අවිද්‍යා පත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා සංස්කාර හැදුවා. හදපු සංස්කාර නිසා මෙන්න දැන් සසරේ යනවා. මේ සංස්කාර නිරෝධන භාග්‍යවතුන් වහන්සේගේ මූලික දේශනාව මොකද්ද? ඒ ඉපදුනේ ඇයි? අන්න මේ සංස්කාර නිසා. අන්න බලන්නකෝ. එතකොට එහෙනම් පින්වත්නි අපිට තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ තියෙන්නේ මහන්නේ ඉපදීමෙන් අත මිදෙන්න. ඉපදීමෙන් අත මිදෙන එකටම සමාන දේ තමයි මහන්නේ සංස්කාර රැස් කරන්න. සංස්කාර රැස් කරන්න එපා. සංස්කාර රැස් කරන්න එපා. ඒ කියන්නේ මහන්නේ සංස්කාර නිරෝධ කරන්න. අන්න බලන්නකෝ. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළලා තියෙන්නේ සංස්කාර නිරෝධ කරන වැඩපිළිවෙල දේශනා කරන්න. සංස්කාර නිරෝධ කරන වැඩපිළිවෙලයි කියන්නේ මොකද්ද? මොකක්ද සංස්කාර නිරෝධ කරන වැඩපිළිවෙල කියන්නේ? ඉපදීමෙන් අත මිදෙන වැඩපිළිවෙල, නූපදින වැඩපිළිවෙල. එහෙනම් සංස්කාර නිරෝධ කරන්න. එහෙනම් සංස්කාර නිරෝධ කරන්න නම් කිසිම ශාස්ත්‍රවරයෙක් ලෝවේ මෙහෙම දේශනා කළේ නැහැ පින්වත්නි. භාග්‍යවතුන් වහන්සේ අරින්ද. උන්වහන්සේ තමයි දේශනා කළේ සංස්කාර නිරෝධ කරන්න. සංස්කාර රැස් වෙන්නේ ඇයි කියලා. ඉතින් සංස්කාර රැස් වෙන්නේ මේ අවිද්‍යාව නිසා. එතකොට සංස්කාර රැස් කරන්නේ මොකක් හේතු කොටගෙනද? අන්න අපි එක එක වැඩ කිරීම නිසා හදනවා. දැන් බලන්නකෝ අපි දැන් දානයක් දෙනවා. දැන් ඔන්න එතකොට ඔබට පුළුවන් වෙන්න ඕන සංස්කාර රැස් කරමින් දානෙ දෙන්න පුළුවන්, සංස්කාර නිරෝධ කරමින් දානයක් දෙන්න පුළුවන්. එතකොට පින්වත්නි දානය දීම නිසා ඔබ නිවන් දකින්නෙත් නෑ. දානය දීම නිසා ඔබ දිව්‍ය මනුස්ස ලෝකවල යන්නෙත් නෑ. මං කියන එක පිළිගන්නේ? දානය දීම නිසා නිවන් දකින්නේ නෑ. දානය දීම නිසා දිව්‍ය මනුස්ස ලෝකවල යන්නෙත් නෑ. එතෙන්දී එහෙනම් මොකද වෙන්නේ? දානය දීම නිසා නෙමෙයි. ඒ දානය දෙන වෙලාවේ පවත්වන චේතනාව තියෙනවා. ඒ දානය දෙන වෙලාවේ පවත්වන්න චේතනාව හේතු කොටගෙන සංස්කාර හැදුවොත් ඒ සංස්කාර හේතු කොටගෙන දිව්‍ය මනුස්ස ලෝකෙ ඉපදීම සිද්ධ වෙයි. හැබැයි දානය දෙන වෙලාවේ සංස්කාර ඔබට සකස් වෙමින් එනවා. ඒ සකස් වෙන සංස්කාරයන් ඔබ දකිනවා. මේ සංස්කාරයන් හටගන්නවා කියලා ඔබ දකිනවා. මේ දකින සංස්කාරයන් හිත තුල හටගන්න සංස්කාරය එතනම දකිමින් එතනම නිරෝධ කරමින් ඔබ දානය දෙනවා. දැන් පින්නනි සංස්කාරය හටගන්නේ හිතේ අවිද්‍යාව හේතු කොටගෙන. ඒ හටගන්න සංස්කාරය දැකලා හිත තුලම ඒක නිරෝධ කරන ගමින් ඔබ මොකද දානය බොහෝම හොඳට පිළියෙල කරලා හදලා ගන්නවනවා. එතකොට දැන් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මොකද්ද රැස් වෙන්නේ ඔබට? අන්න දැන් එතකොට පින්නන්නේ කුසල් රැස් වෙනවා. කුසල් රැස් වෙනවා. එතකොට දැන් මේ කුසලය කියන්නේ අර නියත මිත්‍යා දෘෂ්ටිකයාට සාපේක්ෂව ලෞකික සම්මාදිට්ඨිකයාට හට ගන්නවනේ පින පුඤ්ඤාභි සංස්කාරේ.
ඒකට කියනවා අරයාට සාපේක්ෂව ඒක කුසලය කියලා. හැබැයි ලෞකික සම්මාදිට්ඨිකයට සාපේක්ෂව ලෝකෝත්තර සම්මාදිට්ඨිකයට හටගන්නවා ශක්තිය. ඒකට කියනවා අන්න අතන මේ ලෞකික සම්මාදිට්ඨිකයාගේ කුසලය කියන්නේ පින. ලෝකෝත්තර සම්මාදිට්ඨිකයාගේ කුසලය කියන්නේ පින නෙමෙයි. ඒක පින නෙමෙයි. ඊට එහා ගිහපු එක ශක්තියක් ඒක. ඒක පින නෙමෙයි. ඒ කියන්නේ කර්ම නිරෝධ කරන වැඩපිළ නිරෝධ වෙන එක තමයි අපි කියන්නේ අන්න කුසලයක් හැදෙනවා. කුසල් සකස් වෙනවා. ඒ කියන්නේ කර්ම නිරෝධ වෙනවා. කර්ම නිරෝධ වෙනවා. සමුදය ප්‍රහාණය වෙනවා. උපාදානයෙන් අත මිදෙනවා. එතකොට මොකද වෙන්නේ? දැන් මෙයා දානෙ බෙදනවා. හිතේ හටගන්න කර්ම නිරෝධ කරනවා. දානය බෙදනවා. දැන් මෙයා මැරුණොත් දැන් මෙයාගේ පළවෙන්න ප්‍රෝහණ වෙන බීජයක් තියෙනවද? නැහැ. එයාට හිමයක් නැහැ. ඇයි? එයා ආශ්‍රවයන් ප්‍රහාණය කරමින්, කෙලෙස්යන් ප්‍රහාණය කරමින්, කර්මය නිරෝධ කරමින්, සමුදය ප්‍රහාණය කරමින්, ඉපදීම අත මිදමින් ඉපදීමෙන් ආන්න ඒ වැඩ පිළිවෙල කරමින් මෙයා දානෙ දෙනවා. ඔය මං කිව්ව වැඩ ටික තේරුම එකයි. වචන ටික විතරයි වෙනස. එකයි ඒක හිත තුලින් ඒක ක්‍රියාත්මක වෙන මෙයා දානෙ දෙනවා. අන්න එතකොට පින්වත්නි බලනකො අපිට කොපමණ උතුම් වැඩපිළිවෙලක්ද කියන එක. ඇයි උපදින්න තියෙන බීජය නැති කරමින්ම තමයි දැන් අපි දාණය දෙන්නේ. දැන් ඔබට දැන් සීලයක් ආරක්ෂා කරනවා. දැන් ඔබ සීලයක පිළිපිටනවා. හැබැයි ඔබට පුළුවන් සීලයක පිළිපිටලා කටයුතු කරන්න පුළුවන් ඉපදීම ඇති වෙන විදිහටත්. ඉපදීමෙන් අත මිදෙන විදිහටත් පුළුවන්. ඒ කියන්නේ බිනන්නේ දැන් මේ සීලය ආරක්ෂා කළොත් මට මේ වගේ දේවල් ලැබෙනවා, මේ විදිහට සුගති උපදිනවා, මේ විදිහට නිරෝගී සම්පත්තිය ලැබෙනවා, මේ විදිහේ දීර්ඝායුෂ ලැබෙනවා කියලා දැන් ඒවා මෙනෙහි කරමින් ඒ සීලය ආරක්ෂා කරනකොට දැන් ඔබ ඒ සීලය ආරක්ෂා කරන්නේ ප්‍රාණඝාතය නොකරන්නේ දීර්ඝායුෂක් බලාපොරොත්තු වෙන. බැඳිලාද නැද්ද? බැඳිලා. අනුන්ට හිංසා පීඩා කරන්නේ නැත්තේ අපිට එන හිංසා පීඩා කරදර මතුවට නොවෙන්න. එතකොට අන් අයට ලෙඩුන්ට උපකාර කරනවා මොකටද? අපිට නිරෝගී සම්පatti ලැබෙන්න. දැන් බැඳීමක්ද නැද්ද? දැන් තණ්හාවක් තියෙනවද නැද්ද? හැබැයි සීලයකුත් ආරක්ෂා වෙනවද නැද්ද? ආරක්ෂා වෙනවා. දැන් හොඳද නැද්ද? අනේ හොඳයි. බොහොම හොඳයි. හැබැයි බොහොම හොඳයි. දැන් ඔන්න පළමුවෙන් ඔතෙන්ට එන්න ඕන. ඔතෙන්ට ආපු කෙනා තමයි පින්නන්නේ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුනොත් ආන්නයා එතෙන් දැන් ඔන්න අපි පන්සිල් ආරක්ෂා කරන ගිහියා. දැන් අනිවාර්යෙන් ගිහියාගේ නිත්‍ය සීලය පංචශීලය ගිහියෙක් වශයෙන් ආරක්ෂා කරන්න. ඒක ආරක්ෂා කරලා ඔබ මේ ඒක ආරක්ෂා කරලා ඒක තුල කටයුතු කරගෙන යනකොට ඔබේ සසරේ පිනට ඔබට කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුනොත් අන්න කල්යාණ මිත්‍රයට කියන්න ස්වාමීනි මම මේ පංචශීලය ආරක්ෂා කරනවා. මේක ආරක්ෂා කරනවා. ඒ කියන්නේ පුඤ්ඤාභි සංස්කාරත් මම රැස් කරනවා. ස්වාමීනි මේ සංස්කාර ටික නිරුද්ධ කරන ක්‍රමයක් අපිට කියලා දෙන්නකෝ. අනේ අපේ බෞද්ධයෝ දන්නේ නැනේ පින්නේ බෞද්ධයෝ බහූතරයක් අන්ධයි පින්වත්නි. ඒගොල්ලෝ අහන්නේ අනේ ස්වාමීන් දැන් කිසි කෙනෙක් පින්වත්නි ඇවිල්ලා අපෙන් අහලා නැහැ මේ කිසිම කෙනෙක් ස්වාමීනි සංස්කාර නිරුද්ධ කරන ක්‍රමයක් කියන්න කියලා. හැබැයි සමහර අය කියනවා ස්වාමීනි හොඳ සංස්කාර ටිකක් අපිට රැස් කරලා දෙන්නකෝ. හොඳ සංස්කාර ටික රැස් කරලා දෙන්නකෝ. හොඳ සංස්කාර ටිකක් අනුමෝදන් කරවලා දෙන්නකෝ ස්වාමීනි. හොඳ සංස්කාර ටික රැස් කරන වැඩ ටිකක් අපි ක්‍රියාත්මක කරමු ස්වාමීනි කියනවා. බලන්නකෝ. එතකොට දැන් මම කිව්වොත් හොඳයි උපාසක මහත්තයා එහෙනම් දැන් ඇවිල්ලා සාදු කියලා වන්දනා කරලා මේ
අවිද්‍යාව නිසා හටගන්නා වූ සංස්කාරයන් අනුමෝදන් වෙන්න සූදානම් වෙන්න කියලා කිව්වොත් මොකද කරන්නේ? එතකොට ස්වාමීනි අවිද්‍යාව ඒක නම් අපිට එපා. අවිද්‍යාව නිසා හටගන්න ඒවා නම් එපා. අපිට ඕන විද්‍යාව නිසා හටගන්න ඒවා. විද්‍යාව නිසා සංස්කාර හටගන්නවද? නෑ. අවිද්‍යාව පත්‍ය සංඛාරා. අවිද්‍යාව ඒවා හේතු කොටගෙනමයි සියලු සංස්කාර ඇති වෙන්නේ. ඒක නිසා අන්න දැන් ඔබ හොඳට දකින්න පින්වත්නි හොඳ මෙහෙයුමක් මනසින් කරන්න. ඔබ සම්මත දැන් ඔබ ගිහියෙක් වුණත් කමන්නේ. දැන් සම්මත සීලයක පිළිපදින්න දැන් පින්වත්නි කෙනෙක් ආයි දැන් මමත් ඔබට මුලදී කිව්වා සීලය ආරක්ෂා කරා කියලා නිවන් දකින්නේ නෑ. දානය දුන්න කියලා නිවන් දකින්නේ නෑ. හැබැයි ඒ මං කිව්වේ සාමාන්‍ය ධර්මයක් මුණ ගැහුන්නේ නැති කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුන්නේ නැති අයට. හැබැයි කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුණා නම් ධර්මයේ මුණ ගැහෙන අයට ආන්න එයාලට පුළුවන් සීලය ආරක්ෂා කරන ගමන් නිවන් දකින්න පුළුවන්. දාන දෙන ගමන් නිවන් දකින්න පුළුවන්. භාවනාවෙන් නිවන් දකින්න පුළුවන්. එහෙම නැත්තම් ඒවා දාන සීල භාවනා. භාගතුන් වහන්සේම දේශනා කරා මොනවද? ත්‍රිවිධ පුඤ්ඤ ක්‍රියා. ත්‍රිවිධ පුඤ්ඤ ක්‍රියා සුගති උපතට බීජ හදන වැඩපිළිවෙල. දැන් සුගතියේ ඉපදුනොත් දුක නැද්ද? දුකයි. සුගතියේ ඉපදුනත් දුකයි. කොතන ඉපදුනත් බුදුහාමුදුරුවෝ දේශනා ඉපදීමම දුකයි. ඒ නිසා දැන් පින්වත්නි අපි දැන් මේක දකින්න ඕන මේ වැඩපිළිවෙල තුල දකින්න ඕන වැඩපිළිවෙල තමයි මොකද්ද? එහෙනම් කර්ම නිරෝධ කරන්න. දැන් ඕගොල්ලන්ට බලන්නකෝ ඕගොල්ලන්ට කර්ම නිරෝධ කරන වැඩපිළිවෙලට ප්‍රායෝගික වෙන්න පුළුවන්ද? ඕගොල්ලෝ දක්ෂම පින්වත්නි දානයක් දීලා හරි සීලයක් ආරක්ෂා කරලා හරි භාවනාවක් කරලා හරි තව කෙනෙක් එක්ක කතා කරලා හරි මොන හරි ක්‍රමෙන් ඔබ නැමිලා තියෙන්නේ කර්ම නිරෝධ කරන්න කර්ම හදන්නද? කර්ම හදන්න. වෙනදි ඔබේ වැඩේ හැම මොහොතකම දැන් අන්න එකයි කියන්නේ මේ ධර්මයේ ඇහුවා කියලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. අහන ප්‍රමාණය මත නෙමෙයි මේකේ ඔබ නිදහස් වෙන්නේ. මේ ධර්මයේ ප්‍රායෝගික කරන ප්‍රමාණය මතයි. ප්‍රායෝගික කරන ප්‍රමාණය මත කියන්නේ ඔබ නිදහස් වෙන්නේ, ඔබ විමුක්තිදායක වෙන්නේ පින්වත්නි කර්ම නිරෝධ කරන ප්‍රමාණය මතයි. කර්ම නිරෝධ ඒ කර්ම හැදෙන්න බැඳෙනවා. හැදෙන්න බැඳෙනවා. නැත්තම් ඒක අනිත් පැත්ත බැඳෙන්න හැදෙනවා. කර්ම බැඳෙන්න හැදෙනවා. හැදෙන්න බරයි. හැදෙන්න බරයි. කර්ම හැදෙන්න බරයි. බර නිසා බර අය කොහාට වැටෙන්නේ? උඩට යනවද පහළට යනවද? පහළට යනවා. ඒ නිසා ඔබ මැරුණොත් උඩ යයිද පහළ යයිද? ඔබ මැරුණොත් කියන ඔය මලකඳ යන්නේ දැන් මොකද ඕක ඇතුළේ එකතු කරලා තියෙන්නේ? ශක්තිය. දැන් විඥානය තුළ ශක්තිය එකතු කරලා තියෙනවා. දැන් කර්ම එකතු කරලා තියෙනවා. ඒ කර්ම ටික එකතු කරලා බැඳිලා එකතු කරලා තියෙනවා. බරද සැහැල්ලුද? බරයි. බර නම් කොහෙද යන්නේ? පහළ. සැහැල්ලු වුණොත් උඩ. ඒ කියන්නේ ටිකක් සැහැල්ලු වුණොත් හොඳට බර වුණොත් කොහෙද? හොඳම යට. හොඳට බරුණොත් හොඳට යට. නිරයම තමයි. එහෙම හොඳට බර වුණොත්. ඊට පස්සේ ඒ බරේ අඩුවීම මත ටික උඩට එනවා. එනදී ඒ බර දැන් බර ටිකක් අඩුයි එහෙත් බරයි අන්න එනවා දැන් මනුස්ස ලෝකෙට. ඊට වඩා ටිකක් බර අඩුයි යනවා දිව්‍ය ලෝකෙට. ඒත් බරයි. හැබැයි ඊට වඩා ටිකක් බර අඩුයි යනවා බ්‍රහ්ම ලෝකෙට. මොන බරක්වත් නැහැ නිවන් දකින්නයි. ඇයි ඉතින් බර වෙන්න විදියක් ඇත්තෙම නැහනේ. ඇයි පිනද ඒ කර්ම ෂය කරලානේ තියෙන්නේ. කර්ම නිරෝධ කරලානේ තියෙන්නේ. කර්ම නිරෝධ කරලා තියෙනකොට බැඳෙන ශක්තිය අඩුයි. ඒක අඩුවෙන් දැන් බලනකො
පින්නන්නේ ඕගොල්ලෝ කර්ම හදලා පින්වත්නි මං හිතන්නේ ඔබ සතුව තියෙන ඔය ශක්තිය දෙන්න පුළුවන් මුළු ලංකාවට මේක මේ අර විදුලි බල මණ්ඩලයට මේ සප්ලයි කරන්න පුළුවන් මුළු ලංකාවටම ලයිට් දෙන්න පුළුවන් වෙයි සමහරලාට එක්කෙනෙකුට. ඒ තරම් බන්ධනයක් හදලා තියෙන්නේ. ඒ කියන්නේ මොන විදිහවත් පින්වත්නි. දැන් ඊශ්‍රායලෙන් ගහනවනේ ලොකු මිසයිල් ගහනවනේ. ඕගොල්ලොන්ගේ බන්ධන මිසයිල් පිට මිසයිල් ගහුවත් පුපුරවන්න ඒ තරම් ඒක හයියයි. ශක්තිමත්. ඒක ඒ බන්ධනේම ඒක මතම තව දානවා. ඒක මතම තව හදනවා. ඒක මතම තව හදනවා. එතකොට මොකද වෙන්නේ? කොහේ ගියත් බැඳිලාද නැද්ද? බැඳිලා. එතකොට ඔබට ඒ ලයින් එකෙන් එහාට ගැලවෙන්න බෑ. ඒකනේ ඉතින් දැන් එවැනි සංස්කාර හදලා එවැනි බන්ධන හදලා මරුණන් පස්සේ වැඩි ඈතක යන්න බෑ. ඒ සංස්කාර ලයින් එකේම තමයි ඉන්නේ. එහෙනම් දකින්න පින්වත්නි දැන් ඕගොල්ලෝට මම කියන්නේ අහන්න ධර්මය හැබැයි අහනවට වඩා කළ යුතු දේ මොකද්ද? ප්‍රායෝගික කරන්න. දැන් බලන්නකෝ අද මේ අහපු දේශනාවට අනුව ඔබ සීලයක පිහිටන ඔබට පුළුවන් සීලයක පිහිටන්නකෝ. පංචශීල හැබැයි දකින්න සීලය ආරක්ෂා කළා කියලා නිවන් දකින්නේ නැහැ. ඔබ සමාධියක් වඩන්න. හැබැයි දකින්න සමාධිය වැඩි කියලා නිවන් දකින්නේ නැහැ. ඔබ භාවනා කරයි කියලා නිවන් දකින්නේ නැහැ. හැබැයි එහෙම කෙනෙකුට නැහැ කියලා කියන්නත් බෑ. ඇයි හේතුව? මෙයා සීලයක පිහිටලා ඉන්නවා. හැබැයි සීලයක පිහිටලා ඉන්න මෙයාගේ ආත්ම දෘෂ්ටිය දුරු කරමින් හිත තුළ සකස් වෙන සංස්කාර දකමින් සංස්කාර නිරෝධ කරමින් මේ මෙහෙයුම යන්නේ කොහෙද? දැන් ඕගොල්ලෝගේ ගේම් දෙකක් තියෙනවනේ. ඩබල් ගේම් තියෙනවනේ. නේද? ඔව් කියන ටක් ගාලා. තියෙනවනේ. කතා කරන්න. ඔව් ඒකේ ඇතුලේ පිටයි ගේම් තියෙනවනේ. එතකොට අන්න බලන්නකෝ දැන් මේ මෙහෙම යන දැන් බලන්නකෝ මේ ඉන්න කෙනෙකුට කවුරු හරි කෙනෙක් දොස් කිව්වොත් දැන් බොහෝම හොඳින් hina වෙලා කතා කරයි ඇතුළේ යන්නේ නැද්ද වෙනම ගේමක් ඉඳපන් කුඹට මම වැඩක් දෙන්නම් එහෙමයි එහෙම නැත්නම් දැන් මගේ අඩුවම කිව්වා දැන් එයාගේවත් මං හොයනවා ඉඳපන්කෝ මම මෙහෙමයි කිකේද එහෙම හිතෙන් යන්නේ නැද්ද වෙන මෙහෙමක් යන්නේ නැද්ද ඒක මොකද්ද ඒක මානුෂීය මෙහෙමක්ද දැන් ඔයාලගේ යන්නේ මානුෂීය මෙහෙයුම්ද අමානුෂික මෙහෙයුම්ද මොකද්ද අමානුෂික මෙහෙයුම් යන්නේ ඒ කියන්නේ තව කෙනෙක් වදයට හිංසාවට පීඩාවට ලක් කිරීම සඳහා කරන මෙහෙයුමට කියන්නේ අමානුෂීය මෙහෙයුම් තව කෙනෙකුට උදව්වක් සහයෝගයක් හෙල්ප් එකක් දෙන්න කරනවා නම් ඒවට කියන මොනවද මානුෂීය මෙහෙයුම් දැන් ඔබ ඇත්තටම කරන්නේ දැන් කෑම උයනකොට මෙහෙයුමක් දාගෙන නෙමෙයිද කෑම උයන්නේ. ඌද නැද්ද? ඔව් දැන් ඔය මෙහෙයුම දාන්නේ කොහෙන්ද? හිතෙන් දැන් කෑම ටික උයනවා ගෙදර මිනිහට බැන. නැත්තම් ගෙදර දුවට බැන. දැන් කොහෙන්ද කරන්නේ ඔක? හිතෙන් බැන කෑම ටික උයනවා. දැන් මෙහෙයුමක්ද නැද්ද? මෙහෙයුමක්. මානුෂීයද අමානුෂීයද? මොකද? අමානුෂීයයි. එතකොට දැන් ඕගොල්ලෝ එවැනි ඒවම පුරුදු කරන්නේ නැද්ද? කරනවද නැද්ද? කරනවා. එහෙනම් ඕගොල්ලෝ අමානුෂීයයිද මානුෂීයයිද? එතකොට ඊළඟට දැන් ඔබ දානයක් හදනවා. හරි ශ්‍රද්ධාවන්තව අනේ කොච්චර පිනක්ද මේ අහම්බෙන් දෙන්න ලැබෙන කොච්චර ශ්‍රේෂ්ඨයක් කියලා අන්න මේ හිතේ මෙහෙයුමක් යනවා. හිතේ මෙහෙයුමත් එක්ක එදා පටන් ආර්ය උත්තමයන් වහන්සේලාට මේ වගේ විසාකාව බන්දුල මල්ලිකාලා දන් දුන්න කියලා ඒවා සිහිපත් කරමින් දානේ බොහෝම පිරිසුදුව ලස්සනට හදනවා. දැන් මෙහෙයුමක් යනවද නැද්ද? දානෙත් හදනවද නැද්ද? දැන් වැඩ දෙකක්ද? දෙකයි. දැන් හිතේ වෙන එකක් යනවා දානේ තව එකක් යනවා. එතකොට දැන් හිතේ යන වැඩපිළිවෙලේ මානුෂීයද අමානුෂීයද? මොකද? ඒක මානුෂීයයි. මහා සංඝරත්නය සිහිපත් කරමින් මේ පින සිහිපත් කරමින් ඒක මානුෂීයයි. තව කෙනෙකුට උදව්වක් සහයෝගයක් වශයෙන්. එතකොට දැන් මං කිව්ව එක තේරුණාද? දැන් අමානුෂීය මෙහෙයුම තුලත් ඔබ බැඳිලාද? දැන් මානුෂීය මෙහෙයුම තුලත් ඔබ බැඳිලාද?
බැඳිලා. එහෙනම් බුදුහාඳුරු දේශනා කරන්නේ මොකද්ද? අමානුෂීය මෙහෙයුමත් අතාරින්න, මානුෂීය මෙහෙයුමත් අතාරින්න, නිදහස් මානසිකත්වයෙන් දානෙ දෙන්න. බලන්නකෝ. ඒක තමයි කියන්නේ පුඤ්ඤ පාප පහීනස්ස. පිනත් අතහරින්න මහණෙනි, පවත් අතහරින්න. ඒ කියන්නේ පුඤ්ඤ සංස්කාරات අතහරින්න, පාප සංස්කාරات අතහරින්න. එහෙනම් අමානුෂීය මෙහෙයුමනුත් අත මිදෙන්න, මානුෂීය මෙහෙයුමනුත් අත මිදෙන්න, නිවැරදි වැඩපිළිවෙල තුල විතරක් හිත ක්‍රියාත්මක කරන්න. ඒ මෙහෙයුමෙන් අත මිදෙන මනස ක්‍රියාත්මක කරන්න. දැන් පින්නනි මානුෂීය හෝ වේවා අමානුෂීය හෝ වේවා ඒ මෙහෙයුමෙන් අත මිදෙන විදියට මනස මෙහෙයවන එකට තමයි කියන්නේ මාර්ගය වඩනවා කියලා. මාර්ගය වඩනවා, කුසල් වඩනවා කියලා. ප්‍රඥාව, සීලය, සමාධිය දියුණු කරනවා කියලා. ප්‍රඥාව, සීලය, සමාධිය දියුණු වෙන්නේ ආන්නර සංස්කාර නිරෝධ කරන්න. නැතුව කවදාකවත් සංස්කාර රැස් කරන්න සීලය දියුණු වෙනවද? සංස්කාර රැස් කරන සමාධිය දියුණු වෙනවද? සංස්කාර රැස් කරන ප්‍රඥාව දියුණුවද? නෑ පින්වත්නි. එහෙම නෑ. සම්මතය තුල නම් ඉතින් ඕවා කියන්නේ එහෙම වෙනවා කියලා කියනවා. පරමාර්ථ ධර්මයේ තුල නම් පින්වත්නි ඔබ දකින්න සංස්කාර නිරෝධ කරන්නම තමයි ප්‍රඥාව, සීලය, සමාධිය, ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන්නේ. දැන් එතකොට බලන්නකෝ, අන්න දැන් ඕගොල්ලොන්ගේ ඔය හිත තුල මෙහෙයුම් දෙකක් නැතුව එක මෙහෙයුමකට එන්නකෝ. ඔන්න බලන්නකෝ. දැන් අපි කිව්වා දැන් එක්කෙනෙකුට දොස් කියමින් ඔබ වැඩක් කරනවා. තව කෙනෙකුට ප්‍රශංසා කරමින් මහා ලාභයක් විදිහට සලකමින් උදව්වක් විදිහට වැඩක් කරනවා. මේකේ මේ පැත්ත වැඩේ හොඳයි පුඤ්ඤාභි සංස්කාර, මේ පැත්තේ වැඩේ නරකයි අපුඤ්ඤාභි සංස්කාර. දැන් ඔබට පුළුවන් නම් ඔය සංස්කාර දෙකම දැකලා දෙකෙන් මත මිදෙන්න පුළුවන් නම් දැන් පිළිඳ ඔය මෙහෙයුම යන්නේ කොහෙද? හිත තුලනේ. ආන්න ඒක තමයි මතකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් දැන් දානේ උයනව නම් ඒ කරන වැඩේ සිහියෙන් කරනවා. බලන්නකෝ, දානේ බෙදනවා නම් දානේ බෙදනවා කියලා මනා සිහියෙන්, ඒ කියන්නේ බෙදනවා කියා නෙවෙයි. ඒ කරන ක්‍රියාව Taman නුවණින් දකිමින් කරන්නේ. ඒ ක්‍රියාව නුවණින් දකිමින් කරන සම්පජානකාරී භාවනාව. සම්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරී යෝති. ආන්න අතපය දිගහරනවා, නමනවා නම් ආන්න කෙලෙස් ප්‍රහාණය කරන නුවණින්. දැන් ඔබ දානේ බෙදනවා කෙලෙස් ප්‍රහාණය කරන නුවණින්. දානේ උයනවා කෙලෙස් ප්‍රහාණය කරන නුවණින්. සීලයක පිහිටනවා කෙලෙස් ප්‍රහාණය කරන නුවණින්. අන් අයට උදව්වක් කරනවා කෙලෙස් ප්‍රහාණය කරන නුවණින්. දැන් උදව්ව වෙන එකක්, කෙලෙස්යේ හදන වැඩපිළිවෙල වෙන එකක්. උදව්ව වෙන එකක්, කෙලෙස්යෙන් අත මිදෙන වැඩපිළිවෙල වෙන එකක්. දැන් එහෙනම් පින්වත්නි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ කොහේද? තමන්ගේ හිත තුල පින්වත්නි. හිත තුල බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකම් මේක හිත තුල ක්‍රියාත්මක වෙනවා කියලා කවුරුවත් මොන ශාස්ත්‍රවරයෙක්වත් දේශනා කරේ නැහැ පින්වත්නි. ඒගොල්ලෝ කිව්වේ සිල් රකින්න, නිවන් දකි. භාවනා කරන්න, නිවන් දකි. සමාධිය දියුණු කරන්න, පංච අභිඥා අෂ්ට සමාපatti ලබයි. එහෙම කියලා ඒගොල්ලෝ කිව්වේ ඒවෙන් ඒ දේ විමුක්තිය වෙනවා. බුදුරජාණන් දේශනා කර ඒ කිසිවකින් නෙමෙයි විමුක්තිය වෙන්නේ. කෙලෙස් ප්‍රහාණය වෙන තරමට, කර්ම නිරෝධ වෙන තරමට. දැන් පින්නන්දි මේ අහන වගේම දැන් අද ඉඳලා දැන් අද මේ වෙසක් පුර පසළොස්වක පොයේ දවසේ දැන් කල්පනා කරන්න ඔබ කර්ම රැස් කරනවද කර්ම නිරෝධ කරනවද කියන එක. එන කර්ම නිරෝධ කරන වැඩපිළිවෙලට නිරන්තරයෙන්ම අවතීර්ණය වෙන්න. දැන් ඕගොල්ලෝගේ හුරුවම මොකද? දැන් ඔබට ඔබේ අඩුපාඩුවක් කියනවා. දැන් හුරුව තියෙන්නේ කර්ම නිරෝධ කරන්නද කර්ම රැස් කරන්නද? කර්ම රැස් කරන්න. ඔබේ හොඳ කියනවා. කර්ම නිරෝධ කරන්නද බලන්නේ රැස් කරන්නද? රැස් කරන්න. ඔබේ අගුණ කියනවා.
කර්ම රැස් කරන්නද හදන්නේ නිරෝධ කරන්නද? ඒ කියන්නේ හැමතිස්සෙම බර කොහාට එයි? හැමතිස්සෙම බර කොහාට එයි? පහලටමයි පින්වන්නේ. පහලටමයි. ඒ නිසා පහලට බර ඒවා උඩට යනවා කියන එක සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ. හැබැයි ඒක වෙනස් කරගත්ත හැක්කේ කාටද? තමන්ටමයි. වෙන කිසිම කෙනෙකුට නෙවෙයි, තමන්ටමයි. ඇයි තමන්ටත් මේක මුදල් වීදම් වෙන වැඩක්ද? නෑ. පින්වත් සිහිය පවත්වන එක විතරයි. සිහිය පවත්වන එක විතරයි. ඒ නිසා ඕගොල්ලෝ දන් දෙනකොට, සීලයක පිහිටනකොට, භාවනාවක් කරනකොට දකින්න ප්‍රධාන අරමුණට, ප්‍රධාන ඉලක්කයට නැඹුරු මනස පවත්වන්න. ඒ කියන්නේ කර්ම නිරෝධය අරමුණු කරගනිමින් මේ කටයුතු කරන්න. මොන කර්ම හැදුවත්, හොඳ කර්ම හැදුවත්, නරක කර්ම හැදුවත්, ධ්‍යාන කර්ම හැදුවත් හැම කර්මයක්ම සියලු සංස්කාර ටික හටගන්නේ අවිද්‍යාව නිසා. එන්නේ අවිද්‍යාව නිසා කර්ම හදන්න නැවත පැලවෙනවද නැද්ද? අනේ පැලවෙනවා. දැන් ඕගොල්ලොන්ගේ වැඩේ පැලවීමද හදන්නේ, පැල නොවීම ඇති වෙන්නද? පැලවෙන්නමයි. ගිය තැනත් පැලවෙනවා. මොකක් හරි ඇහුවොත් එතනත් පැලවෙනවා. කිව්වොත් එතනත් කියන්න පැලවෙනවා. දැක්කොත් එතනත් පැලවෙනවා. ඇහුනොත් එතනත් පැලවෙනවා. කන්න දෙයක්, රස දෙයක් දුන්නොත් ඒකෙත් පැලවෙනවා. මේක පුදුම කෙලියක් නේ වින්නවත්නි. කොහේ ගලවන්නේ? ඇයි යන්නේ මෙච්චර කියද්දි ඔච්චර පැලවෙන්නේ? ඒකනේ බුදුරජාන් වහන්සේ දනගෙන ලැබෙන දේ වළඳන්න පැලවෙන්නේ නැතුව. කනට යමක් ඇහුණා පැල කරන්න එපා. නාසයට ගඳ සුවඳක් දැනුණා පැල කරන්න එපා. තේරෙනවද පැල කරන එක? ඇයි පැල කරනවා කියන්නේ මොකද්ද? කනට ඇහුණ දෙයක් සතුටින් පිළිගත්තා. ಗುಣ කිව්වා, හිත බැස්සා. මොකද්ද මේ කරන්නේ? පැල කරනවා. දැන් ඒක පැල කරන ගමම්ම අන්න එතනදි පොහොර සහන ආධාරයක් ඉල්ලනවා. මොකද්ද? දැන් ඒක ඕගොල්ලෝ පැල කරන ගමන් ගිහලා තව එක්කෙනෙකුට ගිහලා කියනවා අන්න අරයා මෙහෙම කිව්ව මට මෙහෙමයි කියලා කියනවා. එතෙන්දි අරයා අතිරේක පොහොර බෑග් ටිකක් දෙනවා. ඔව් බං ඔව් මෙහෙම තමයි. එහෙමත් කිව්ව, එදත් කිව්ව, මෙදත් කිව්ව කියලා තව පොහොර ටිකකුත් අරකට ඒක තමයි හොඳට පැලේ හැදෙනවද නැද්ද? හැදෙනවා. පුදුම වැඩේ පින්වන්නේ. මෙහෙම යන අවිද්‍යාව සහිත ලෝකයේ පින්නදී ගැලවුනොත්ද පුදුමේ, නොගැලවුනොත්ද? ගැලවුනොත් තමයි පුදුමේ පින්වත්නි. ඇයි හැම මොහොතේම එන්නේ එහෙම. ඒක නිසා තමයි ඒක එතනින් ඉවර කරන්න පුරුදු වෙනවා නම් පැල කරන එක එතනින් ඉවර වෙනවා. ඒකනේ දැක්කනම් දැක්ක විතරයි. මෙතන හිටියනම් මෙතන විතරයි. එතනින් තව තැනකට යනකොට ඒක එතනින් ඉවර වෙන්න ඕන. පුදුම වැඩේනේ පින්වත්. ඕගොල්ලෝ පින්වත්නි සමහර ඉතින් උදව් කරන්න, සහයෝගය දෙන්න කුමටද? කාටද? තමන්ට. අනේ ඕගොල්ලොන්ට උදව් කරගන්න. ඕකේ වැලේ වැටෙන්නේ කවුද? තමන්මයි. එන්නේ පිටට කවුරුවත් නෑ. අත්තාහි අත්තනෝ නාතෝ. ඒක. ඒ නිසා දකින්න, අහන්න, නුවණ දිනු කරන්න, ඉතින් ආශ්‍රවයන් දුරු කරන්න, කෙලෙස් ප්‍රහාණය කරන්න, කර්ම නිරෝධ කරන්න. ඔය ටික එකයි ඒ වැඩ පිළිවෙලට එන්න. ඒක එන තා කොච්චර සිල් රැක්කක්, කොච්චර ධ්‍යාන ලැබුවත්, කොච්චර දන් දුන්නත් ඔබ මාර්ගයට වැටෙන්නේ නැහැ. නිවන් දකින්නේ දෙන දාන ප්‍රමාණය මත නෙමෙයි, ප්‍රහාණය වෙන කෙලෙස් හේතුවයි. කෙලෙස් නිසායි. දැන් ඒකෙන් දන් දෙන්න එපා කියලාද කියන්නේ? නෑ දෙන්න. දැන් මේ ඔබට මේ අපිට මේ දැන් ගලව ගන්න බැරි එකක් තියෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ? දානේ දෙනකොටම උපාදාන කරගෙන දෙන්නේ. සීලය ආරක්ෂා කරනකොටම උපාදාන කරගෙන. ඒක මුල් අදියරට හොඳයි. මම මේ ඔබට කියන්නේ මේ පින්නදී මොකාක නොදන්න අය කියලා හිතාගෙන නෙමෙයි. ඔබ යම් මට්ටමකට ඇවිල්ලා ලෞකික සම්මා දිට්ඨිය තුල
හොඳ අවබෝධයක් තියෙන අය වශයෙන් එතනින් ලෝකෝත්තර සම්මා දිට්ඨියකට පත්වීම අරමුණු කරගෙන තමයි මේ කියන්නේ. නැත්තම් අනිත් අයට නම් කියන්න ඕන දාන දෙන්න දුන්නු දානෙම සිහි කරන්න පොතේ ලියා තියන්න අහුවෙන කෙනත් එක්ක ඒක කියන්න නරක නෑ හොඳයි. හැබැයි කියන්න සංස්කාර රැස් වෙනවා බැඳීම රැස් වෙනවා. දැන් එතෙන්දී ඇයි එහෙම කියන්නේ? අර නිකම් වල්පල් දොඩනට අරක ශ්‍රේෂ්ඨද නැද්ද? මහා ශ්‍රේෂ්ඨයි. ඇයි පිනයි දන් දීපු නිසා තමයි පුණ්‍ය සංස්කාර රැස් කරපු නිසා තමයි මනුස්ස ලෝකේ ආවේ. නැත්තම් මෙහෙ එනවද? මෙහෙ එන්නේ නැහැ. මෙහෙ ආවේ නැත්තම් එදා පුණ්‍ය සංස්කාර රැස් කරේ නැත්තම් මෙහෙ එන්න බෑ. මෙහෙ ආවේ නැත්තම් බණපදයක් අහන්න විදියක් ඇත්තේ නෑ. දැන් එදා ඒක කරා. දැන් මෙතෙන්ට ආවා. දැන් මෙතෙන්ට ඇවිල්ලා අදත් දැන් අපි කරන්න ඕන මොකද්ද? ආයිත් මෙවැනි මේකක් පතන එක නෙමෙයි. දැන් මෙතන ඉඳගෙන දන් දෙන්න ඒ කටයුතු කරන්න ආපහු උපදින එක වලකින වැඩපිළිවෙල හිත තුළ ක්‍රියාත්මක කරමින් මාර්ගය වඩමින් කර්ම නිරෝධ කරමින්. ඒ නිසා එහෙනම් කල්පනා කරගන්න මේ ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතයේ විශේෂයෙන් අද වෙසක් පුර 15 පොහොය දවසේ එදා බෝසතාණන් වහන්සේ මහා වීරියක් කරලා සියලුම කෙලෙස් ප්‍රහාණය කරලා උතුම් සම්මා සම්බුද්ධත්වයට බාට පත්වෙච්ච දවසේ ඔය අය අදිෂ්ඨාන කරගන්න කල්පනා කරගන්න දකින අහන දැනෙන දේවල් හේතු කොටගෙන මේ හිත තුළ සකස් වන්නා වූ සංස්කාරයන් නිරෝධ එකින් එක හෝ නිරෝධ කරමින් ඒ බුදුරජාණන් වහන්සේ වැඩියා වූ මාර්ගය තුල අපි ගමන් කරනවා කියලා අදිෂ්ඨාන හදාගන්න කරගන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.